ආයබන් සුබෝදැසනක් හිතවතුනි අපගේ මුණ ගැසීම සිකුරාදා දවසට අදාළව පත්තරේ වැඩසටහන සමගින් ජීවිතය පිළිබඳව කතා කරද්දී අප කලකට පෙර නිරන්තරයෙන්ම සඳහන් කළා එළියට බහිද්දී තමන්ගේ අර පරිස්සම පිළිබඳව හිතන්නට ඕන කියලා. විශේෂයෙන්ම වියපැහැදීමේදී තමන් දරන වියපැහැදම් පිළිබඳව අර පරිස්සම ගැන හිතන්නට ඕන කියලා. හැබැයි අද වෙන විට ඒ තත්ත්වය වෙනස් වෙලා ඒ සියල්ලක් අමතක කොට අපට ජීවිත පරිස්සම ගැන හිතන්නට වෙලා. එනිසා ආදරණීය හිතවතුනි, ආදරණීය ප්‍රේක්ෂකයනි, අපි ඔබ හැමදෙනාටම කියන්නේ මේ මොහොතේත් ඔබ කාර්යාලය සේවයට යන්නට පිටත් වෙනවා නම්, නොයසේනම් නිවසින් බැහැරවන්නට සිතනවා නම්, නොයසේනම් ඔබ පත්තරේ වැඩසටහන් නරඹනවා නම් ඔබගේ ජීවිත පරිස්සම ගැන ඔබ අන් කවරදාටත් වඩා හිතන්නට ඕන. මේ කතා කරන මොහොතේ මාත් ඒ ඛේදනීය තත්වයට මුහුණ දෙමින් සිටිනවාද කියන කාරණාව කිසිවෙකුට කියන්නට බෑ. ඒ කාගෙන් හෝ දොසකින් නොවේ. ඒ තමයි දැන් මේ වසංග තත්වයේ ව්‍යාප්තිය සහ එහි වර්ධනයේ අවසානයේ ඇති වී තිබෙන අවදානම. එනිසා මේ අවදානම් පිළිබඳව නිරන්තරයෙන් සෝදිසියෙන් සිටමින් අපගේ ජීවිත ආරක්ෂාව, ජීවිත පරිස්සම පිළිබඳව හිතන්නට ඕන. එසේ හිතන්නට ඔබට අවකාශ සැලසේවයි කියමින් සූදානම් අද දවසේදී සිකුරාදා පත්තරය ආරම්භ කරන්න. අපි මේ සියලු කාරණා කියද්දී ජීවිත පරිස්සම ගැන කියන්නට හේතු වන්නේ වටේ පිටේ සහ අද වන විට මේ මොහොත වන විට අපට අහන්නට ලැබෙන ප්‍රවෘත්ති වලින් ඔබ දන්නවා මේ වන විට අපේ රටේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා. මේ පැතිරීම කොතරම්ද කියනවා නම් ඇතැම් විට රෝගීන්ට යන්නට රෝහල් වාට්ටුවක්වත් නොමැති වන තරමට රෝහල්වල රෝගීන් සංඛ්‍යාව ධාරිතාව ඉහළ ගිහිල්ලා. මේ සියලු කාරණා කියද්දී අද ලංකාදීපේ වාර්තා කරන ප්‍රධාන පුවතින් තමයි අපි පත්තරය ආරම්භ කරන්නේ. රෝගීන් රෝහල්වල මැරී වැටෙන අවදානමක්, රජයේ සේවකයන් කැඳවීමට යලි සීමාවක්, ගැබිනියන් වැඩට ගෙන්වීම නතර කරයි රාජ්‍ය පරිපාලනයෙන් අලුත් චක්‍රලේඛයක්. මේ පුවත අද ලංකාදීපේ ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කරන්නේ. ඔබ දන්නවද මීට දින කිහිපයකට පෙර විශේෂයෙන්ම සියලුම රාජ්‍ය සේවකීන්ට නැවත සේවය සඳහා කැඳවීමේ චක්‍රලේඛයක් නිකුත් කළා. හැබැයි මේ පවතින තත්ත්වයත් සමගින් එය වෙනස් වී මෙන්න මේ ආකාරයෙන් එය නැවත අලුත් චක්‍රලේඛයක් ලෙසින් ඉදිරියේදී එළි දැක්වීමට නියමිතයි. කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවාමුර දෙකකට සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තමයි මේ උපුටා ගන්නේ. එතුමා එහිදී කරන කතා බහක් තිබෙනවා. එහිදී මතු කරන කාරණාවක් තමයි මේ ඔබ ලොකු අකුරෙන් අද ප්‍රධාන පුවතින් දකින්නේ. රෝගීන් රෝහල්වල මැරී වැටෙන අවදානමක්. මෙවැනි කතාවක්, මෙවැනි ප්‍රධාන පුවතක් ඔබට මතක නම් මෑත ඉතිහාසයේ එහෙම තත්වයක් ඇතිව නැහැ. නමුත් පවතින තත්වයේ සමගින් මේ ලෝක තත්වයේ අපේ රටේ පමණක් නෙවෙයි ලෝක තත්වයේ පවා සැලකිල්ලට ගත්තොත් මෙවැනි තත්වයකට නැවතත් ලෝකයේ තල්ලු වෙමින් යනවා. එවන් අවස්ථාවක අපේ රටේ ඉතාමත්ම අඩු ධාරිතාවයකින් සෑම කාරණාවක්ම කරද්දී වැඩි ධාරිතාවයකින් මේ කොවිඩ් වේගයෙන් පැතිර යන මොහොතක තමයි මෙවන් තත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ ප්‍රධාන පුවතෙන් පස්සේ අපි තවත් පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ ලංකාදීපේ වාර්තා කළ ප්‍රධාන පුවත මා ඔබට රෝහල්වල තත්වය පිළිබඳව සඳහන් කළා. එය හුදෙක් අපේ රටට පමණක් සීමා වුණු කාරණාවක් නොවේ. නමුත් අපි සොයා බලන මේ මොහොතේදී අපේ රටේ තත්වය ලංකාදීපේ වාර්තා කරන අද ඡායාරූප රැසක්. එහිදී කළුබෝවිල රෝහලේ රෝගීහු ගස් යට කියන ශීර්ෂ පාඨයෙන් අද ඡායාරූප වාර්තාවක් ගෙනෙනවා ලංකාදීපේ. ඒ වෙතයි දැන් අවධානය. ඊටම පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එහි කොවිඩ් රෝගීන්ට වෙන් කර ඇති ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා එම රෝගීන්ට වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එලිමහනේද රැඳී සිටින්නට සිදුව ඇත. එහි එලිමහනේ කොවිඩ් රෝගීන් රැඳී සිටින අයුරු ප්‍රධාන ඡායාරූපේ දැක්වෙන ඔබට පේනවා. ඒ වගේම රෝගියෙකු වැසිකිළියක රැඳී සිටින ආකාරයත් තවත් ඡායාරූප කුඩා ඡායාරූපයෙන් දැක්වෙන. ඔබ හිතන්න වැසිකිළියක මේ වයෝවෘද්ධ පුද්ගලයා ඇතැම් විට නිදි කිරා වැටෙමින් සිටින්නේ. ඔහුට නිදාගන්නට, ඔහුට ඇලවෙන්නට නිසියම් ස්ථානයක් නැතිවන්නේ මේ රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවීම නිසා මිස වෙන කිසිවක් නොවේ. ඉතින් මෙවන් තත්වයක් ඇතිව තිබෙන්නේ. මේ තත්වය පිළිබඳව තවත් මේ ඩෙල්ටා පැතිරීම සහ මේ ඇතිව තිබෙන තත්වය පිළිබඳව තව බොහෝ පුවත් වාර්තා කරනවා. ලංකාදීපේ තවත් පුවතකට යනවා. රටපුරා රෝහල්වල කොරෝනා වාට්ටු පිරීලා. රංජන් කස්තූරි සහ විනිතා එම් ගමගේ ලංකාදීපිට වාර්තා කරනවා.
මෙන්න කළුබෝවිල රෝහලේ තත්ත්වය පමණක් නොවේ මෙහිදී සඳහන් වෙන්නේ. රට පුරා ප්‍රධාන රෝහල් ගණනාවක කොරෝනා වාට්ටු සියල්ල ඊයේ සවස් වන විට පිරී ගොස් තිබූ අතර රෝගීන්ට ඇඳන් සපයා දීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නේ. ඒ ගැන සඳහන් කරදී වැඩි විස්තර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන්ට වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 549ක්. නමුත් ඊයේ පස්වරුව වන විට එම රෝහලේ කොරෝනා රෝගීහු 600ක් ප්‍රතිකාර ලබනවා. ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් 51ක් වැඩිපුර සිටි බව එම රෝහල් ප්‍රකාශකෙක් සඳහන් කරනවා. මේ කොළඹ ජාතික රෝහල, ඒ වගේම දකුණු පළාතේ ප්‍රධානතම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල, කරාපිටිය රෝහලේ කොරෝනා ඇඳන් සංඛ්‍යාව 70ක් වන අතර ඊයේ එම රෝහලේ සිටි කොරෝනා රෝගීන් සංඛ්‍යාව 210ක්. ඇඳන් තියෙන්නේ ධාරිතාවයේ 70ක්, කොරෝනා රෝගීන් 210ක්. ඔබ හිතන්න මොනතරම් එහිදී අපහසුතාවයට පත් වෙනවද? රෝගීන් 140 දෙනෙක් පමණ ඔවුන්ට නිසියාකාරව ඉන්නට හිටින්න තැනක් නැති වෙනවා. මේ රෝහල් පද්ධතිය අක්‍රමණතාවයක් හෝ අක්‍රියතාවයක් නොවේ. මේ කොරෝනා රෝගීන්ගේ හදිසි වැඩිවීම දරා ගන්නට බැරි තරමටම රෝහල්වල පිරී ඉතිරි යාම පිළිබඳවයි මෙහි සඳහන් වන්නේ. ඉන්පස්සේ අපි අවධානය යොමු කරනවා මව්බිමට. ලංකාදීපයේම අද මව්බිම් පුවත්පතේ වාර්තා කරන ප්‍රධාන පුවතත් මේ රෝහල් තදබදය පිළිබඳවමයි. මෙන්න මව්බිම ඒ පුවත වාර්තා කරනවා කොරෝනා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්, රෝහල් තදබදය වළකන්න සාමාන්‍ය වාට්ටුත් කොවිඩ් රෝගීන්ට කියලා ජේ.ටි. ද සිල්වා මේ වාර්තාව ගෙනෙනවා. එයත් ඡායාරූප වාර්තාවක් ඔබට පේනවා. රට පුරා සංකූලතා නැති ආසාදිතයන් නිවෙස්වල රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කියන ශීර්ෂ පාඨයත් මීට ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම රෝහල්වල ධාරිතාවයේ තදබදය පිළිබඳ වාර්තා කරද්දී කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්ධනයක් පෙන්눔 කිරීම නිසා රෝහල්වල තදබදයක් ඇති වී තිබෙන බැවින් එවැනි රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙනත් වාට්ටු ලබා දී හිස් කරනු ලබන එකී වාට්ටු කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය මව්බිමට ප්‍රකාශ කරලා තිබෙනවා. රාගම රෝහලට ගියා පසුගිය දවසක එතුමිය නිරීක්ෂණ චාරිකාවකට රාගම රෝහලට ගොස් පවතින තත්ත්වය නිරීක්ෂණය කළ අවස්ථාවේ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන වාට්ටුවල පවතින තදබදයේ සියසින් දුටු බවත් රාගම රෝහලේ වෙනත් වාට්ටු ලබාගෙන එම කොවිඩ් රෝගීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් එම රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවත් සෞඛ්‍ය ඇමතිනිය මෙහිදී සඳහන් කරලා තිබෙනවා. මේ තමයි වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය. විශේෂයෙන්ම එතුමිය සියලුම සෞඛ්‍ය අංශ වෙත ලබා දීලා තිබෙන නියෝගය වන්නේ නැත්නම් ඒ දැනුම් දීම වන්නේ සාමාන්‍ය රෝගීන්ට ලබා දීලා තිබෙනවා. ඔබ හිතන්න එහිදී සාමාන්‍ය රෝගීන් බැර කරන්නේ, සාමාන්‍ය රෝගීන්ව යවන්නට වෙන්නේ තවත් වාට්ටුවකට. එතකොට එහි සිටින රෝගීන් කෙසේ හෝ මේ ධාරිතාවය ඉහළ යාම නිසා සියලු දෙනාම අපහසුතාවයට පත් වෙනවායි කියන කාරණාව තමයි මින් ගම්මේ වන්නේ. එහෙමනම් අප රෝගී නොවී නිරෝගීව සිටීම පමණයි මේ මොහොතේ කළ හැක්කේ. ඊට එහා යමක් මේ මොහොතේදී ක්ෂණිකව කිරීමේ හැකියාවක් නැති බව ඔබට ඊටාම හොඳින් පැහැදිලි වෙනවා ඇති. අපි යනවා අද පුවත්පතට. අද පුවත්පතේ ප්‍රධාන පුවත ඊටාමත්ම තවත් තීරණාත්මක අධීරක් පිළිබඳව පිළිබිඹු කරනවා. විශේෂයෙන්ම ඊයේ දවසේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන මරණ සංඛ්‍යාව ඊට පෙර දිනේ 94ක් ලෙසයි සඳහන් වුණේ. මෑත ඉතිහාසයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙසින් ඊයේ දිනේ සඳහන් කරන්න පුළුවන්. මේ මරණ සංඛ්‍යාව පිළිබඳව කතා කරද්දී අද පුවත්පතේ වාර්තා කරන ප්‍රධාන පුවත මෙසේ සඳහන් කරදී මේ දෙක ඊටාම හොඳින් සැසදෙනවා සහ ඒ හදවතට ඊටාමත්ම දැනෙන පුවතක් බවට පත් වෙනවා. පැයකට කොවිඩ් මරණ 3ක් වෛරසය සහ එන්නත්කරණය අතර පවතින තරගෙන් වෛරසය දිනන තත්වයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහත්මයා කළ සඳහන අද ප්‍රධාන පුවත ලෙසින් නිදර්ශනයේ වික්‍රමසිංහ අද පුවත්පතට වාර්තා කරනවා. මෙහි බරපතලකම මේ හරහාම ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. කොවිඩ් හේතුවෙන් මේ වන විට මිය යන ප්‍රමාණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සෑම පැයකටම 30 දෙනෙකු පමණ මිය යන බවත්, එසේම කොවිඩ් 4 වන රැල්ලක තත්වය ශ්‍රී ලංකාව 4 වෙනි තත්වයක ශ්‍රී ලංකාව සිටින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපතිවරයා වශයෙන් කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහත්මයා සඳහන් කරනවා. හෙතෙම පෙන්වා දුන්නේ මේ සඳහා ඇති කෙටි කාලින එකම විසඳුම සංචරණ සීමා පැනවීම වන බවයි. ඒ අනුව වෛරසය සහ එන්නත්කරණය අතර පවතින තරගෙන් වෛරසය දිනන තත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම මාතාවදයක් උපුටා ගන්නවා. එසේම මේ වන විට වාර්තාවන 2000 ගණනක කොවිඩ් ආසාදිතයන් යනු එම ආසාදිතයන්ගේ සැබෑ ප්‍රමාණය නොවන බවත්, ඒ අනුව එමෙන්ම ඒ තත්වයේ වගේ කිහිප ගුණයක ආසාදිතයන් ප්‍රමාණයක් සිටිය හැකි බවත්
විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. එනිසා මේ බරපතල තත්ත්වය පිළිබඳව අපට එන්නම දැනෙන්න පටන් අරන් තිබෙනවා. මේ තත්ත්වය ඉතාමත්ම ශීඝ්‍ර ලෙසින් දැනෙන්න පටන් අරන් තිබෙනවා. මේ බව තමයි අද පුවත්පත මෙසේ වාර්තා කරන්නේ. ඒත් එකම අප නැවතත් අවධානය යොමු කරන ලංකාදීප පුවත්පතට ඔබ හිතන්න පැයකට මරණ 3ක් සිදු වෙනවා කියන්නේ මේ තත්ත්වයත් එක්ක මොනතරම් බරපතල තත්ත්වයක් වේද කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම එන්නත්කරණය පිළිබඳවත් මනිල්ක සුමනතිලක මහත්මයා සඳහන් කරනවා, විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරනවා මේ එන්නත්කරණය සහ වෛරසයේ පැතිරීමේ තරඟයෙන් වෛරසය දිනන තත්ත්වයක් කියලා තමයි තුමා කියන්නේ. හැබැයි එහිදී කිසිම ආකාරයකින් මේ එන්නත් කරන වැඩපිළිවෙල අව탁සිරු කිරීමක් එතුමා කරන්නේත් නැහැ, කරන්නත් බෑ. ඒ තරමටම ඉතාම ශීඝ්‍ර ලෙසින් ඉතාමත්ම විධිමත්ව මේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා. ඔබ දන්නවා ලෝකයේ එන්නත් කරන ශීඝ්‍රයෙන් වේගෙන්ම එන්නත් කරන රටවල් අතරින් ශ්‍රී ලංකාවට ඉහළම ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබෙන්නේ එන්නත් කරන වැඩපිළිවෙලේ විධිමත් භාවය නිසා. ඒ සමගින්ම අප යනවා නැවතත් සෞඛ්‍ය මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියූ ප්‍රකාශයකට. එතුමිය ඊ දවසේදී විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව කරන්නට යෙදුණු පාර්ලිමේන්තු කතාබහේදී එතුමියත් අදහස් දක්වා සිටියා. ලංකාදීපේ වාර්තා කරනවා මෙසේ: රෝගීන් වැඩි වුණත් නව රැල්ලක් මතු වී නැහැ. ඇමතිනි පවිත්‍රා මැති සභේදී කියයි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. එතුමිය කියන්නේ ඒ ආකාරයෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දින 10ේදී ඉහළ ගොස් ඇතත් කොවිඩ් නව රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව එතුමිය ඊයේ පාර්ලිමේන්තුවේදී පවසනවා. පසුගිය සතියේදී දිනකට වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 2000ත් 2500ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව තමයි එහිදී එතුමිය සඳහන් කරන්නේ. දැන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලික ප්‍රනාන්දු මහත්මයා පවා සඳහන් කරන කාරණාව තමයි සිව්වන රැල්ලක අවදානමකට අප තල්ලු වෙමින් සිටිනවාද කියන කාරණාව. ඔබ දන්නවා විශේෂයෙන්ම අප මේ අලුත් අවුරුදු පොකුර නිර්මාණය වීමත් සමගින් තුන්වන රැල්ලක් තමයි ශ්‍රී ලංකාව තුළ හටගත්තේ ඇතිවුණේ. නමුත් ඉන්දියාවේ තත්වයේදී ඒ දෙවන රැල්ලක් ඉන්දියාවේ දෙවන රැල්ල එතරමටම ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතියට ජන ජීවිතයට බාධා එල්ල කළා නම් ඉන්දියාවේ තුන්වන රැල්ලක් ඇති වුවහොත් කොහොම තියෙයිද? අප තුන්වන රැල්ල පිළිබඳව හිතමින් අපේ රටේ කල් ගෙවද්දී සිව්වන රැල්ලක් පිළිබඳව හිතද්දී ඒ මොනතරම් බරපතල වේද? ඔබට අවදානම පැහැදිලිව ඇති. අප අවධානය යොමු කරනවා අද පුවත්පතේ ඇතුළු පිටුවකින් මේ පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය කියූ ප්‍රකාශයෙන්ම වාර්තා වෙනවා. දැනට භාවිත කරන එන්නත් මෙරට වාර්තා වන සියලු කොවිඩ් ප්‍රභේද සඳහා සාර්ථකයි. දිනේෂ් සමරකෝන් මේ වාර්තාවත් ගෙනෙනවා. මෙරට තුළ ඇල්ෆා බීටා සහ ඩෙල්ටා යන ප්‍රභේද වාර්තා වෙනවා. විපක්ෂ නායක සහ එජාප නායක පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රතිචාරය අවස්ථාවේ තමයි එතුමිය මේ බව සඳහන් කරන්නේ. දැන් එතුමිය ඒ දවසේදී පාර්ලිමේන්තුවේ හමුවේ මේ දැක් වූ අදහස් අප ඊ රාත්‍රී ලයිව් එට් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කළ අප සූදානම් දැන් මේ සියලු කාරණා අපි සඳහන් කරපු නිසා ඒ අවස්ථාව ඒ ප්‍රවෘත්තිය වෙත අවධානය යොමු කරන්න. පසුගිය සතිය තුළ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2000ක් 2500ක් පමණ ඉහළ අගයක් ගෙන ඇත. මෙම වසංගතය නිරන්තරයෙන්ම උච්චාවචනය වන බැවින් කොවිඩ් රැල්ලක් ඇතිවීම සම්බන්ධව නිශ්චිතව සඳහන් කළ නොහැක. කෙසේ වෙතත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් සාර්ථක එන්නත්කරණය සහ නිරෝධායනය යන ක්‍රියාවලීන් දිගටම පවත්වාගෙන යාම මත රැලි ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇත. පසුගිය දින 10 තුළ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්눔 කරයි. මෙරට ඇතුළත ඇල්ෆා බීටා සහ ඩෙල්ටා යන ප්‍රභේද වාර්තා වී ඇත. කෙසේ වෙතත් පවත්නා කොවිඩ්-19 තත්ත්වය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය ඔක්සිජන් රෝහල් වලට ලබා දීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කර ඇත. මේ වන විට කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19688ක් වාර්තා වී ඇත. වයස 10ත් 18ත් අතර දරුවන් 26143ක් වාර්තා වී ඇත. කොවිඩ් ආසාදනය නිසා වයස අවුරුදු 18ට අඩු දරුවන් 14 දෙනෙක් මේ වන විට මිය ගොස් ඇත. ඔබතුමියගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා මාධ්‍ය ප්‍රකාශකතුමා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඉන්දියාවේ වගේ කොරෝනා වැඩි වුණොත් අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. මම හිතන්නේ ඒක වගකීමකින් කියන ප්‍රකාශයක් නෙවෙයි. අර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්ව එකට මටත් එකඟ වෙන්න තියෙනවා. මොකද මේ තියෙන මේ කාර්ය සාධක බලකාය තියෙනකන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. මම කියන්නේ කරුණාකරලා මේ කැබිනට් මණ්ඩලය මේක අරගෙන විශේෂයෙන්ම කොමිටියක් පත් කරන්න. අපි ඔක්කොම උදව් කරන්න.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මං හිතන්නේ එම ප්‍රකාශයක් කරා කියලා. අපිට බැරිද වෙන වයශීර්ෂයක් ඇති කරන්න හදිසි කොවිඩ් ප්‍රතිකාර කියලා. ඒකෙන් ප්‍රසම්පාදනකම නැතිව හරි අරගන්න. මේක අන්තිමට බලාගන්නේ රාජ්‍ය ගිණුම් කොමිටියනේ. මේ කාල සීමාව ගත කරන්න එපා. මමත් කැමති ප්‍රසම්පාදනකමට ඒ ජීවිත බේර ගන්නකොට පැය ගණන් යන්නේ. අපිට මාස ගණන් යන්න බෑ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂ වශයෙන් සඳහන් කරා කොරෝනා මර්ධනය උදෙසා පිටවල තියෙන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රයෝජනයක් නැති වගක් සහ එහි බලය විසිරුවා හැරිය යුතු අදහසක් එතුමා ප්‍රකාශයට පත් කරා. එය මුළුමනින්ම වැරදි අදහසක්. මොකද මේ කොරෝනා වසංගතය ඇතිවෙච්ච පළවෙනි අවස්ථාවේ ඉඳන්ම මේ ජනාධිපති කාර්ය සාධන බලකායට මූලිකත්වය දුන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද වෙනතෙක් තාම සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරා ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් කොවිඩ් රෝගය මේ රට තුළ පැතිර යාම වැළැක්වීමට වගේම එහි අනිකුත් කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගැනීමේදී අපි දන්නවා අද වෙනකොට රටේ COVID-19 රෝගී තත්ත්වය පිළිබඳව තියෙන තත්ත්වය තරම් සතුටුදායක නැහැ. විශේෂයෙන්ම ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පහුගිය දින කිහිපය තුළ අප නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදා ගන්නා තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේක නිසා අප ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර පැතිරීම පිළිබඳව අද උදෑසනත් මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවතුණා. මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුව එහිදී අපි තීරණයක් ගනු ලැබුවා. රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබා දෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම් සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් නිකුත් කරන්නත් තීරණය වුණා. ඒත් එක්කම රාජ්‍ය සේවයේ ඒ ආයතන ප්‍රධානියාගේ අභිමතයේ පරිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි සතියකට මුර දෙකකට ලබා දෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න එකඟතාව පළ වුණා. මමත් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ ගරු සභාවට පැමිණෙන්න පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඇටියට ගුරුවරයෙක් ලෙස අවුරුදු 14ක් සේවය කරපු කෙනෙක්. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳව අපි ඊටාම සංවේදී. ඒත් එක්කම දැඩි අවධානමක් තියෙනවා මේ ගුරුවරුන් කරන උද්ඝෝෂණ නිසා මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් එක්ක ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහිල්ලා මිනිසුන් රෝහල් වල මැරී වැටෙන තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඒක නිසා ඊටාම ගෞරවයෙන් ආයාචනාත්මකව මේ ගරු සභාවේදී මේ උද්ඝෝෂණ වලට සහභාගී වන සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ තියෙන තත්ත්වය සලකලා බලලා මනුෂ්‍යත්වයට මුල් තැන දීලා මානුෂීය පදනමින් ඔබලාගේ මේ අරගලය తాවකාලිකව හෝ නවත්තන්න. එතුමා හිදී අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නේ තමයි ගුරු භවතුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් දින ගණනාවක සිට මහවග කරන්නට යෙදෙන විරෝධතා පෙළපාලි රැලි මේ සියලු දේ හමුවේ ජන ඒකරාශී වීමක් සිදු වෙනවා මේ මොහොතේදී. එය තමයි තමන්ට බරපතල අවදානමක් බවට පත්වන්නේ. එතුමා රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට සඳහන් කරනවා විශේෂයෙන්ම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඒ ඉල්ලීම් පිළිබඳව ඉතාම සංවේදී කියලා එය සාධාරණයි. නමුත් මේ මොහොතේදී පවතින තත්වය පිළිබඳව සලකද්දී තමන්ගේම දරුවන් තමන්ගේම ඇතැම් විට මව්පියන් වැඩිහිටියන් අමාරුවේ දැමීමක් දෝ කරන්න කියන කාරණාව තමයි හිදී මතු කරන්නේ. එතුමා ඒ කාරුණික ඉල්ලීමක් බවට පත් වෙනවා. ඒ කාරුණික ආයාචන ඉල්ලීම ඉල්ලන්නට යෙදෙන්නේ පවතින තත්වය නිසා. ඒ නිසා ඒ කාරුණික ආයාචනය අසනවා නම් මේ මොහොතේදී පොදුවේ සෑම දිනාටම හොදක් වෙයි කියලා අපත් විශ්වාස කරනවා. මේ කිසියම් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීම නොවේ. පොදුවේ අපට දැනෙන දේ මේ පවතින තත්ත්වයේ ඉතාමත්ම බරපතල අඩියක තිබෙන නිසා අද පුවත්පතට යද්දී මෙන්න මෙහෙම තොරතුරක් වාර්තා කරනවා. එයත් පවිත්‍ර වනිආරච්චි මහත්මිය කියූ ප්‍රකාශයක්. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් 9 වෙනිදා සිට නිවසේ නිදර්ශනී වික්‍රමසිංහයි මේ වාර්තාව ගෙනෙන්නේ. දැන් අද අගෝස්තු මාසේ 6 වෙනිදා 9 වෙනිදා සිට තමයි මේ ආකාරයෙන් මේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්නේ. යනුව මේ පුවතේ කියනවා රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස්වල තබා ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහනක් එළඹෙන සඳුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව තමයි තුමිය සඳහන් කරන්නේ. අමාත්‍යවරිය සඳහන් කර සිටියේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කරන බවයි. රට තුළ උද්ගත ඇති කොවිඩ් තත්ත්වය හා රෝහල් පහසුකම් පිළිබඳ අවධානය යොමු කරමින් මේ තීරණය ගෙන ඇති බවත් එතුමිය වැඩිදුරටත් සඳහන් කරනවා. ඒත් සමගින්ම අපි අවධානය යොමු කරනවා දිනමින ජාතික පුවත්පතට. එහිදී මේ කියවෙන කාරණාවේ තවත් අතුරු කතාවක් සහ
ඉතා බරපතල තත්වයක් පිළිබඳවයි කතා කරන්නේ. පොඩි දරුවන්, පුංචි දරුවන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න කියන කාරණාව සඳහන් කළා වෛද්‍යවරුන් මුල සිටම. ඒ අයගේ ප්‍රතිශක්තිකරණය වැඩිහිටියන් සාපේක්ෂව අඩුයි කියන කාරණාවත් සඳහන් කරමින් ඒ ගැන කිව්වේ. මා ගැන කියන්නම් අපිට පෙර සූදානම් දැන් වෙලාව බලා ගන්නට. දැන් දරුවන් පිළිබඳව කතා කරදී ඒ බරපතල තත්ත්වයක් බවට දැනෙන්නේ සුව ඇමතිනිය ඊයේ දවසේදී ඒත් පාර්ලිමේන්තුවේදී මතු කළ සංඛ්‍යාලේඛන දත්ත හරහා පිළිඹුවන ඒ බරපතල අවදානමේ චිත්‍රය සමගින් එහිදී කියන කාරණාවද දිනමින වාර්තා කරනවා. දරුවන් 45831 දෙනෙකුට කොවිඩ් වැළඳිලා මේ හරහා 14 දෙනෙක් මිය ගිහින් මෙන්න මේ තත්ත්වයයි දිනමින වාර්තා කරන්නේ. මේ පිළිබඳව යම් චකිතයක් ඒ දරුවන් සිටින අම්මලාට පියවරුන්ට ඇති වෙනවා. එය සාමාන්‍ය තත්වයක්. ඒ තමයි මෙහි බරපතල අවදානම. මේ බලන්න මේ පුවත. වයස අවුරුදු 18ට අඩු අයට ෆයිසර් දීමේ හැකියාව සොයා බලනවා කියන කාරණාවත් විශේෂයෙන්ම එහිදී එතුමිය සඳහන් කරන්නට යෙදෙනවා. මෙරට දරුවන් 45831කට මේ ආකාරයෙන් කොවිඩ් වැළඳී ඇති බව තමයි එහිදී සඳහන් කරන්නේ. මෙන්න මේ වයස් කාණ්ඩ බලන්න. වයස අවුරුදු 18ට අඩු 10ට අඩු වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19688ක් වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 10ත් 18ත් අතර දරුවන් 2,26,143ක් වාර්තා වී ඇති බවත් එතුමිය මෙහිදී සඳහන් කරන්නට යෙදෙනවා. මෙන්න මේ තත්ත්වය හමුවේ තමයි මෙහි බරපතල අවදානම පිළිබඳව අපට නැවත කියන්න සිදුවන්නේ. දැන් මේ කාරණා කියද්දී දරුවන්ට මෙලෙසින් කොවිඩ් වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව සඳහන් කරදී විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කරන කොළඹ සහ රටේ ප්‍රධානතම රෝහල බවට පත්වන්නේ රිච්වේ ආර්යා ළමා රෝහල. එහි තත්ත්වය පිළිබඳව අද ලංකාදීපේ ඇතුළු පිටුවකින් වාර්තා කරනවා මෙන්න මේ ආකාරයෙන්. රිච්වේ රෝහලේ කොරෝනා රෝගීන් දෙගුණ වෙලා ඇඳන් දහරිතාවත් මදි දරුවන් පරිස්සම් කරගන්න ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහත්මයා තමයි මේ කාරුණික ආයාචනය ආදරණීය ඔබෙන් මව්වරුන්ගෙන් පියවරුන්ගෙන් සිදු කරන්නේ. කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට ඊයේ පස්වෙනිදා වන විට ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව ළමයින්ගේ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව තමයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට කියන්නේ. මෙය සතියක් තුළ දෙගුණයක පමණ වැඩිවීමක් බවත් එතුමා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව කතා කරද්දී ප්‍රතිකාර ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් ආසාදිත දරුවන් කොටස් වශයෙන් ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයටද පිටත් කර යවන බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා පවසනවා. ඩෙල්ටා සැර කොරෝනා වෛරසය නිසා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යන්නට ඇතැයි සැක කරන බවද පවතින තත්ත්වය යටතේ දරුවන් උපරිම වශයෙන් රැකබලා ගැනීමට කටයුතු කරන්නයිද මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව තමයි එතුමා සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය පිළිබඳව අපට නැවත සිතන්නට වන්නේහි බරපතල තත්ත්වය පිළිබඳව. ඒ වගේම තමයි ඔබට මතක ඇති දවසක අප පත්තරේ තුලින් වැඩසටහනේ තුලිනුත් ඉදිරිපත් කළා විශේෂයෙන්ම දීපාල් පෙරේරා වෛද්‍යතුමාම සඳහන් කළා තිබුණා දැන් කොවිඩ් වැළඳුණු දරුවෙකුට ඉන්පසු ඇතිවන මේ බහුවිධ ඉන්ද්‍රිය සංකූලතා නැත්නම් පිළිබඳවත් ඒ රෝගී තත්ත්වය පිළිබඳවත් මේ ආදි වශයෙන් කොවිඩ් රෝගිය සුව වුණත් ඉන්පසු ඇතිවන්නට පුළුවන් තවත් රෝග තත්ත්වයන් පිළිබඳවයි එතුමා පවසන්නට උත්සාහ කළේ. ඒ අනුව ඔබට පේනවා ඇති මේ රෝගී තත්ත්වයට ගොදුරු වීම වනාහි තව තවත් රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ දොරටු විවර වීමක් ලෙසයි හඳුනා ගන්නට ලැබෙන්නේ. අපට කර හැකි අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම පමණයි. එය සැබවින්ම මව්පියන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට බරපතල මානසික ආතතියක් ගෙන දෙන කාරණාවක් තමයි. මේ තමයි ලෝක තත්ත්වය. අපේ රටේ පමණක් නොවේ ලෝක තත්ත්වයත් එසේමයි. ඒ සමගින්ම අප යනවා මව්බිම් පුවත්පතට. ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුළ මීට පෙර ඔබ ප්‍රවෘත්ති විකාශය අප පළ කළ ඒ විශේෂාංගය තුලින් දැක්කා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කියූ ප්‍රකාශය ඒ බවම ඒ ප්‍රකාශයම අද මව්බිමත් වාර්තා කරනවා. කොවිඩ් අවශ්‍යතාවලට කඩිනමින් මුදල් භාවිත කරමු අනුමැතිය පසුව සිදු කරගනිමු කියන ඉල්ලීම කළා. ඒ බවත් ඔන්න අද මව්බිමත් වාර්තා කරනවා. වැඩ කළ යුත්තේ රටේ තත්ත්වයේ තේරුම් ගෙනයි කියලා එතුමා හෙදී සඳහන් කළා. විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රමවලට යා යුතුයි. නමුත් මේ මොහොතේදී මේ ප්‍රසම්පාදන ක්‍රම හරහා ගියොත් තවත් කාලය යනවා. නිසා ඒ සඳහා කාලයක් නොගෙන හැකි ඉක්මනින් අපි අවශ්‍ය දේවල් ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍ය නම් ඒවා ලබා ගනිමු කියන යෝජනාව තමයි එතුමා හෙදී සිදු කරන්නේ. ඒ සමගින්ම නැවතත් අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. එහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කියන ප්‍රකාශය ඒ ඊටම හොඳ යෝජනාවක් බවට පත් වෙනවා. එතුමා
පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් වශයෙන් පක්ෂ නායකයෙක් වශයෙන් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයෙක් විදිහට කරන මේ යෝජනාව දැනෙන යෝජනාවක් බවට පත් වේවි. කොරෝනා මර්ධන වැඩට മന്ത്രി වැටුපෙනුත් කපා ගන්න ඇමති මහින්ද අමරවීරයි මේ ඉල්ලීම මේ ප්‍රකාශය සිදු කරන්නේ. අප දැක්කේ මෑත කාලේ එවැනි ප්‍රකාශයක් සිදු කරන මේ මොහොතේදී එතුමාගේ නම තමයි මුලින්ම කියන්නට සිදුවන්නේ. එතුමා කියන කාරණාව කොරෝනා පාලනය කිරීම සඳහා මන්ත්‍රීන්ගේ වැටුපෙන් යම් කොටසක් අඩු කළාට ගැටලුවක් ඇති වේයයි තමා නොසිතන බව පරිසර අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහත්මයා ප්‍රකාශ කරනවා. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ටිකක් අඩු කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කරනවා. විශේෂම කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ඉදිරිපත් කරනු පරිපූර්ණ කැස්තමේන්තු පිළිබඳ විවාදයේදී තමයි එතුමා මේ බව සඳහන් කරන්නේ. එහෙම කරන්න පුළුවන් කියලා අනිත් අයත් අත උස්සනවා නම් ඒක හරි ලස්සන වැඩක් වේවි. අපි යනවා ලංකාදීපේ තවත් පොතකට මේ සීග්‍රේන් පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ බව මීට ටික දිනකට පෙර කියවුණා. හැබැයි ඊ දවසේදී ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එතුමා මෙන්න මෙහෙම ප්‍රකාශයක් සිදු කළා. දැන් පැතිරෙන්නේ ඩෙල්ටා දැයි සැකයි. වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියූ ප්‍රකාශය ලංකාදීපේ අද වාර්තා කරනවා. මෙන්න ඒ කාරණාවයි මා සඳහන් කරමින් සිටියේ. එතුමා කියනවා රට පුරාම මේ දිනවල පැතිරෙන්නේ ඩෙල්ටා සැර කොරෝනා වෛරස් ප්‍රභේදයේ බවට අනුමාන කළ හැකියයි එතුමා කියනවා. මේ තත්ත්වය යටතේ ජනතාව සෞඛ්‍ය නීති උපරිමයෙන්ම පිළිපදමින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද එසේ නොකළහොත් භයංකර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවද එතුමා සඳහන් කරනවා. ඩෙල්ටා සැර කොරෝනා වෛරසයේ වේගවත් ව්‍යාප්තියක් සහිත එකක් බව පැවසූ ජීවන්දර මහතා එමගින් රෝගීන් තුළ විවිධ සංකූලතා මතු කිරීමද ඉහළ අගයක පවතින බව පවසනවා. ඒ සමගින්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල් 96ක් ජාන විශ්ලේෂණ පරීක්ෂාව කිරීම සඳහා යොමු කර ඇති බවත් එම පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති බවත් එතුමා සඳහන් කරනවා. ඒ සමගින්ම මේ ඩෙල්ටා සැර ප්‍රභේදයමද පැතිර යන්නේ කියන කාරණාව තහවුරු කළ හැකි බව තමයි ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම අපි යනවා නැවතත් අද පුවත්පතට එහි තිබෙන තොරතුරු සඳහන් කරන්නට. එතුමා මේ පිළිබඳව කතා කරද්දී මේ ඩෙල්ටා ප්‍රභේදයමද පැතිරෙන්නේ කියන කාරණාව සඳහන් කරද්දී එතුමා ඊයේ දවසේ තවත් ප්‍රකාශයක් පිළිබඳව වාර්තා කරනවා. එතුමා ට්විටර් සටහනකින් මේ දන්වා තිබුණ අපත් අපගේ මේ දේශීය කොවිඩ් තත්ත්වය විමසා බලන ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂාංගයේදී ඊයේ ලයිව් ඇට් ප්‍රවෘත්ති විකාශයේ අප මේ තත්ත්වය අනාවරණය කළා. ඒ තමයි කොළඹ පැතිර යන්නේ 75% පමණ ප්‍රමාණයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ බව ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා ප්‍රකාශ කරනවා. මෙන්න මේ අද පුවත්පත වගුවකින් දක්වා සිටිනවා. කොළඹ කොවිඩ් රෝගීන්ගෙන් 75%කට වඩා ඩෙල්ටා මෙන්න ඒ පුවත අද වාර්තා කරනවා. දැන් ඔබට පේනවා ඊ දවසේදී මේ වාර්තා කළ ආකාරයේ මේ ජූලි මාසේ තත්වය පිළිබඳවයි වාර්තා කරන්නේ. ඔබ බලන්න ජූලි මාසේ 7 වෙනිදා වන විට තත්වය ඒත් එකම ඔබට තද කොළ පැහැති පසුබිම හිතන්න. ඒත් එකම ජූලි මාසේ 7 වෙනිදා සිට ජූලි මාසේ 31 වෙනිදා ගෙවුණු 31 වෙනිදා වන විට ඔබ බලන්න මේ කොළ පැහැති පසුබිම ඊ타මත්ම ප්‍රබල ලෙස පෙනී යනවා. ඊ타මත්ම සුදු ප්‍රමාණයකින් තමයි ඔය දම්පාට පසුබිමින් පේන්නේ. දම්පාට පසුබිමින් පේන්නේ ඇල්ෆා ප්‍රභේදය. කොළ පැහැති පසුබිමින් පෙනෙන්නේ වගුවකින් පෙනෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. අනුව ජූලි මාසේ ගෙවුණු සතියෙන් අවසන් වුණු ජූලි මාස 31 වෙනිදා වන විට ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව අවධානයක් ගන්නට අවබෝධයක් ගන්නට මේ වගුව ප්‍රමාණවත් වනවා. ජූලි මාසයේ අවසන් සතිය වන විට කොළඹින් වාර්තා වන කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ බවට අනාවරණය වී ඇති බව තමයි චන්දිම ජීවන්දර මහත්මයා ප්‍රකාශ කරන්නේ. එයයි මේ ආකාරයෙන් ප්‍රස්ථාරගතව එතුමා ඉදිරිපත් කරන්නේ. ඔය සමගින්ම අප තවත් පොතකට යනවා. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහත්මයා කියන ප්‍රකාශයකුත් අද පුවත්පත උපුටා ගන්නවා. අපි අද ඉන්දියාවට වඩා අන්ත තත්වයකට ඇවිල්ලා එහෙමයි එතුමා සඳහන් කරන්නේ. ඉන්දියාවේ තත්වය අපට මතකයි. දෙවන කොවිඩ් රැල්ල සමගින් ඔවුන්ගේ රටපත් වුණු තැන වර්තමානයේදී COVID-19 වසංගත තත්ත්වය හමුවේ රට ඉන්දියාවට වඩා අන්ත තත්ත්වයකට පැමිණ තිබෙන බවත් ඒ අනුව සත්‍ය ප්‍රකාශ කර වැරදි නිවැරදි කර ගනිමින් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට සඳහන් කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් එස්.එම්. මරික්කාර මහත්මයා සඳහන් කරනවා වාර්තා කරනවා. ඒ සමගින්ම අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන ප්‍රකාශයක්
කොවිඩ් පාලනයට හා එන්නත්කරණයට රජය රුපියල් බිලියන 250ක් වැය කරලා. මේ මුදල රුපියල් බිලියන 250ක්. ඒ ඉතාමත්ම දැවැන්ත මුදලක් බවට පත්වනවා අපේ රටේ ඉතාමත්ම සංකෝචනය වුණු ඉතාමත්ම පටු ආර්ථික රටාවක් පවතින රටක. කොවිඩ් වසංගතය පාලනයට මෙන්ම එන්නත්කරණයට රජය රුපියල් බිලියන 250ක පමණ මුදලක් වැය කර තිබෙන බවත් මේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් එතුමා සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් තමයි එතුමා සඳහන් කරන්නට යෙදෙන්නේ මේ සඳහා දරන්නට වී ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 250ක පමණ මුදලක් කියලා. මේ තාක් කල් මේ කොවිඩ් පාලනයට එන්නත් ගෙන්වීම සඳහා වැය වූ මුදල. විශේෂයෙන්ම මේ මොහොතේදී නැවතත් සිහිපත් කරනවා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කොට ඒ සාධාරණ වැටුප ඔවුන්ට ලබා දෙන්නට නම් යන මුදල වශයෙන් ඇස්තමේන්තුගත වන්නේ රුපියල් බිලියන 52ක මුදලක්. දැන් මේ මොහොතේදී මේ ධාරිතාවයේ රුපියල් බිලියන 250ක් වියද පැහැදම් වී ඇත්තේ මේ එන්නත්කරණය සහ කොවිඩ් පාලන ඒ අවශ්‍ය කටයුතු සඳහා. එතකොට මේ මොහොතේ රුපියල් බිලියන 52ක මුදලක් එකපාරටම දරන්න පුළුවන්ද? ආර්ථික විද්‍යාව උගන්වන ගුරු මහතුන්, ඒ වගේම සමාජ විද්‍යාව උගන්වන ගුරු භවතුන්, පරිසර විද්‍යාව උගන්වන ගුරු භවතුන් මේ අතර සිටිනවා. එතකොට ඒ ඉලක්ක දත්ත, සංඛ්‍යා දත්ත, ලෝක තත්ත්වය, ලෝක වෙනස් වීම පිළිබඳව ඔවුන් දන්නවා. ඒ අනුව ඔබට පුළුවන් ඔබේම ප්‍රජාව දැනුවත් කරමින් මේ මොහොතේ යම් කිසි හෝ ආකාරයකින් යම් අනුකූලතාවයක් දක්වන්න කියලා කිසියම් යෝජනාවක් අප දකිනවා මේ මොහොතේදී විශේෂයෙන්ම රටේ ජනතාවගෙන් මතුවෙමින් පවතිනවා. ඊට කන් දීම කෙසේ කරයිද කියන කාරණාව අපට ඉදිරියේදී තමයි බලන්න සිදුවන්නේ. ඒ සමගින් අපි යනවා දිනමින ජාතික පුවත්පතට. මේ සියලු කාරණා හමුවේ දිනමින ජාතික පුවත්පතටයි දැන් අවධානය යොමු කරන්නේ. එහිදී කියන කාරණා කිහිපයක් තිබෙනවා. කොවිඩ් එන්නත් කරන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යයි. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරන ප්‍රකාශයක් මෙසේ උපුටා ගන්නවා. මේ ඉතාමත්ම සුවිශේෂී පුවතක් බවට පත්වෙන නිසා තමයි අප මේ උපුටා ගන්නේ. ඔබ සාමාන්‍යයෙන් එළියට පහළට යද්දී මෙතුවක් කල් සඳහන් කළේ අනිවාර්යයෙන්ම යන තැනක ඔබගේ ජාතික හැඳුනුම්පත අනන්‍යතාවයේ තහවුරු කරන්නට රැගෙන යන්නට කියලා. හැබැයි දැන් ඒ තත්වයට තවත් අලුත් යමක් එකතු වෙනවා. කොවිඩ් එන්නත් කරන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යයි. මෙන්න කතාව. එන්නත් කිරීමෙන් පසුව පුද්ගලයන් වෙත එනිකුත් කරන කාඩ්පත සෑම අවස්ථාවකම ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට යයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට සියලු අදාළ අංශ සමග සාකච්ඡා කරන අවසන් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉදිරියේදී විශේෂයෙන්ම ඔබ ඇතැම් විට පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරනවා නම් ඇතැම් අවස්ථාවේ අනුව ඔබ ආරක්ෂක අංශවල යම් ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා නම් ඒ මොහොතේදී ඔබ එන්නත්කරණය කර තිබෙනවා නම් එන්නත්කරණය කර ඇති බවට සඳහන් වන ඒ කාඩ්පත පෙන්වීම අවශ්‍යයි. මොකද එහිදී හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා එන්නත් නොකෙරූ පුද්ගලයන්. දැන් ඉතාමත්ම පැහැදිලිව සෞඛ්‍ය අංශ සඳහන් කරන කාරණාව තමයි ඔබ වහවහ එන්නත්කරණයට යොමු වන්න කියන කාරණාව. ඒ අනුව කිසියම් කෙනෙක් හෝ මේ එන්නත්කරණයෙන් වැළකී සිටින එපාය කියන ආයාචනය එහි කරන්නේ. එය බලකිරීමක් නොවේ. නොමත් එය සමාජය විසින් බලකිරීමක් බවට පත්වන්නේ ඔබේ ආරක්ෂාව හරහා තමයි රටේ ආරක්ෂාව, සමාජයේ ආරක්ෂාව, කුටුම්බයේ ආරක්ෂාව සැලසෙන්නේ කියන කාරණාව මෙහිදී සිහිපත් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වර්ජනය අත්හරි නුවන් කොඩිකාර වාර්තා කරනවා දිනමිනට ඊයේ දවසේ අත්හැරපු ඒ වර්ජනය පිළිබඳවයි මේ පුවත. ගැබිනි හෙද නිලධාරණියන් නැවත සේවයට කැඳවීම, හෙද කාර්ය මණ්ඩලයේ විශේෂ නිවාඩු අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණ වහා අවලංගු කරන මෙන් ඉල්ලමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ඊයේ ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කෙරුණා. විශේෂම ඊයේ උදෑසන 7 සිට දහවල් 12 පමණ වනතුරු කාලයක් මේ වර්ජනය ක්‍රියාත්මක වුණා. එෙහිදී රෝගීන් අසිරුතාවයට පත් වුණු අවස්ථාවන් අප නිරීක්ෂණය කළා. නමුත් අවසානයේදී විශේෂම ඊයේ කරන්ට යෙදුණු සාකච්ඡාවක් පිළිබඳව අප මීට පෙරත් සඳහන් කළා පෙන්නුවා. මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා ඒ අනුව සේවා අවුරුදු 2ක් යටතේ නැවතත් සාමාන්‍ය පරිදි සෞඛ්‍ය ආරක්ෂිත වැඩ කරන්නට අවශ්‍ය කරන පහසුකමත් ගැබිනි සේවක මහත්මීන්ට නිවසේ සිට සේවය කිරීමට අවශ්‍ය කරන පහසුකමත් සලසා දෙනවා කියන ප්‍රකාශය ලබා දුන්නා. ඒ වගේම ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඒ චක්‍රලයක නිකුත් කිරීමට නියමිතයි කියන කාරණාව සඳහන් වුණා.
ඒ සමගින්ම තමයි මේ වර්ජනය අත්හරින්නට මේ පාර්ශවයන් පියවර ගත්තේ. රාජ්‍ය සේවයේ වැඩමුළු දෙකකට දැන් මා කියූ ප්‍රකාශය රාජ්‍ය අමාත්‍යවරයා කියූ ප්‍රකාශය දිනමිනත් වාර්තා කරනවා. දැන් අප මීට පෙර සඳහන් කරපු කාරණාව නිසා ඊට එහා යමක් කියන්නට උත්සාහ වන්නේ නැහැ. ඔය අතර අද පුවත්පතට අප අවධානය යොමු කරනවා ගුරුවරුන් පිළිබඳව අප ඇතැම් තැන්වලදී කියවුණා ඔවුන් පිළිබඳව කිසිම ආකාරයක දෝෂ දර්ශනයකින් නොවේ පවතින තත්ත්වය පිළිබඳව මතක් කිරීමක් පමණයි අප සිදු කරන්නේ නිරන්තරයෙන්ම. අද පුවත්පත වාර්තා කරනවා මෙහෙම. ගුරුවරුන් අත්අඩංගුවටගෙන සටන නවත්වන්න බැහැ. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මේ ප්‍රකාශය නිකුත් කරනවා. ඔවුන්ගේ ප්‍රකාශය තමයි මෙසේ වාර්තා කරන්නේ අද පුවත්පත. ගුරුවරුන් අත්අඩංගුවටගෙන ගුරු විදුහල්පතිවරුන් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ නිසා අදාළ ගැටලු විසඳා ගැනීම සඳහා සිදු කරන විරෝධතා ව්‍යාපාර හා වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බවත් එම සඳහානයේ සමාජික ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහත්මයා ප්‍රකාශ කළා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. මම හිතන ඉදිරියේදී අපිට තවත් කාරණා අහන්නට ලැබේවි විශේෂයෙන්ම මේ තත්ත්වයේ පිළිබඳව. ඒ සමගින්ම අපි අවධානය යොමු කරන්නේ දිවයිනට. දැන් මහින්ද ජයසිංහ මහත්මයා එලෙසින් ලේකම්වරයා වශයෙන් සඳහන් කරද්දී ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී බොහොම ආයාචනයක් සිදු කරනවා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්මයා ඒ බව පෙන්නවා. නමුත් මේ පත්තරයේ මේ තොරතුරු තිර නිසා අපට ඔබට පෙන්වන්නට සහ කියන්නට සිදු වෙනවා. දිවෙන වාර්තා කරන්නේ අන්න ඒ තත්වයයි අද ප්‍රධාන පුවත ලෙසින්. මෙන්න එන්නතේ ප්‍රතිශක්තිකරණය එනතෙක් ඉවසන්න ගුරු භවතුනි මිනිස්කමේ නාමෙන්වත් වර්ජනය නවත්වන්න. ඒ පුවතයි අද දිවයින වාර්තා කරන ප්‍රධාන පුවත. රටම අවදානමය කියන කාරණාවත් එතුමා හෙදී සඳහන් කළා. දැන් මීට පෙර අප ඒ ගැන සඳහන් කරපු නිසා තවදුරටත් ඒ පිළිබඳව කියන්නට කල්පනා කරන්නේ නැහැ කියන සිදුවීම තමයි කතාව තමයි මෙහිදී කියන්නට තිබෙන්නේ. ඒ සමගින්ම අපි අවධානය යොමු කරනවා තවත් පුවත් කිහිපයකට. දැන් මේ එක්කම දිවයින පුවත්පත ප්‍රධාන පුවත වාර්තා කරද්දී විශේෂම වර්ජනය අතරතුර අත්අඩංගුවටගත් පිරිස බවට පත් වුණා ගුරුවරුන් 44 දෙනෙක් ඔවුන් ඊ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව විශේෂම ඔවුන්ව නිදහස් කිරීමට කටයුතු කරනවා පුද්ගලික අප මත. දැන් මේ අවස්ථාවේදී මේ වරාය පොලිසිය දක්වා ගමන්ගත් සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ අත්අඩංගුවට ගත් වුණු පිරිස පිළිබඳව ඔවුන් පිළිබඳව හොයා බලන්න සහ සාකච්ඡා කරන්න ඔහුට නැත්නම් විපක්ෂ නායකවරයාට පරිසරයට නැත්නම් ඒ පරිසරයට යන්නට ලැබුණේ නැහැ, අවකාශ ලැබුණේ නැහැ ආරක්ෂක අංශ වෙතින්. මෙන්න මේ ඡායාරූප වර්තාවක් සමගින් දිවයින වාර්තා කරනවා සජිත් ගේට්ටුව වසයි වරාය ළඟ උණුසුම් තත්වයක් අකිත පෙරේරායි වාර්තා කරන්නේ. ඔබට පේනවා විපක්ෂ නායකතුමා මේ පොලිස් නිලධාරී මහත්මයෙක් සමගින් සාකච්ඡා කරමින් ඉන්නවා. උද්ඝෝෂණයක නිරතව සිටියේදී පෙරේදා වරාය පොලිසිය විසින් අත්අඩංගුවටගත් ගුරු විදුහල්පතිවරුන් 44 දෙනාගේ සුවදුක් විමසීම සඳහා වරාය පරිශ්‍රයට ඊයේ පෙරවරුවේහි ගිය විපක්ෂ නායකවරයාට පොලිසිය ඊට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම නිසා උණුසුම් තත්වයක් ඇති වුණා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ මේ ඔබ දකින්නේ ඒ පුවත. ඒ සමගින්ම අපි තවත් පොතකට අවධානය යොමු කරනවා. දැන් මේ පිළිබඳව තමන්ගේ වරප්‍රසාද කඩ වුණායි කියන කාරණාව විපක්ෂ නායකවරයා මැති සභාවේදී පසුව සඳහන් කරනවා. මෙන්න මේ තත්ත්වය දිවෙන වාර්තා කරනවා. වරාය පොලිසියට යන්න නොදීම മന്ത്രി වරප්‍රසාද කඩ කිරීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැති සභාවේදී කියයි. මෙන්න දැන් එතුමා ඒ තමන්ගේ වරප්‍රසාද කැඩවීම පිළිබඳව සඳහන් කරපුවාම කතානායකවරයා සඳහන් කරනවා ඒ ගැන මම සොයා බලන්නම් කියලා. ඉතින් මේ සියලු කාරණා මෙසේ දිවයින අද උපුටා ගන්නවා අද තමන්ගේ ප්‍රධාන මූලික පුවතක් ලෙසින්. මේ ආකාරයෙන් අද බොහෝ තොරතුරු ඔබට කියන්නට තියෙනවා. ඉතින් මේ සියලු කාරණා හමුවේ අපි තොරතුරු කියද්දී අපි සූදානම් හිතවතුනි දැන් විරාමයක් වෙත යමු වන්නට. විරාමෙන් පසු අපි නැවතත් මුණ ගැසෙනවා. තොරතුරු කියන්න අපි දිවයින පුවත්පතෙන් තොරතුරක් උපුටා ගන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? මෙන්න ඉල්ලීම. අතරමැදියන් රැස් කරන වී රාජසන්තකයි ඒ නියෝගයක්ද ඉල්ලීමක්ද නැත්නම් නීතියක්ද? අනුර බාලසූරිය මේ වාර්තාව ගෙනෙනවා.
අතරමැදියන් විසින් වී සහල් තොග රැස් කිරීමට කටයුතු කළහොත් එසේ රැස්කර ගබඩා කරන සියලු තොග අනිවාර්යයෙන්ම රාජසන්තක කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යවරයා සඳහන් කරනවා. වෙළඳ පොලේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීමට කිසිසේත්ම රජයේ ඉඩ නොදෙන බවත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට සහල් සඳහා සහතික මිලක් නියම කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. මේ වී සහල් මාෆියාව, වී මාෆියා මේ ආදි වශයෙන් විවිධ කාලයක් මේ තොරතුරු කියවෙනවා. නමුත් තාමත් ඒ ගැන නැවත මේ ආකාරයෙන් කියන්නට සිදුව ඇති බව තමයි අපිට පෙනෙන්නේ. ඔය අතර අප අවධානය යොමු කරනවා මව්බිම් පුවත්පතේ තොරතුරකට. ජනතා අදහස් විමසා බලා කොතලාවල පනත සංශෝධනය කර මැති සභයට ගේනවා කියලා ඊයේ දවසේදී රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මයා කියූ ප්‍රකාශය අද මව්බිම වාර්තා කරනවා. දැන් මේ කොතලාවල පනත පිළිබඳව බොහෝ අවධානය යොමු වුණා රටේ සහ විරෝධතා රැල්ලක් පවා ඇති වුණා. ඔය අතරේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ ප්‍රශ්නය විමසන්නේ. හෙට දවසේදී කියන්නේ අද දවසේදී මේ කොතලාවල පනත පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාද කරනවාද කියලා. එහිදී තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නැහැ කොතලාවල පනත සංශෝධනය කර මැති සභයට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කියලා. මෙන්න මේ කාරණාව තමයි අද මව්බිම මෙසේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කරන ප්‍රකාශයක් කොතලාවල පනත මුළුමනින්ම අහෝසි කිරීම අපේ ස්ථාවරයයි අනුරාධා හේරත් වාර්තාව ගෙනෙනවා. මේ එතුමා කියන්නේ එතුමා තමයි මේ ආකාරයෙන් ප්‍රකාශ කරන විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් ලෙසින් එතුමා කියන්නේ ජාතික ජනබලවේගයේ ස්ථාවරය කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මුළුමනින්ම අහෝසි කළ යුතුය යන්න බව ජවිපේ මධ්‍යම කමිටු සමාජිකයෙක් ලෙසින් එතුමා සඳහන් කරනවා මේ ආකාරයෙන්. ඒ සමගින් අපි අවධානය යොමු කරන්න හිතවතුනි දිනමින ජාතික පුවත්පතට දිනමිනට යද්දී අද දිනමින වාර්තා කරන ප්‍රධාන පුවත බවට පත්වන්නේ පසුගිය දින ගණනාව පුරාම බොහෝ මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට පත් වුණු මේ රිෂාඩ් බදිදුවන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී ඉශාලනී දැරිය පිලිස්සී මිය යාම. මෙන්න මෙහි අලුත්ම යාවත්කාලින වූ තොරතුරු දිනමින වාර්තා කරනවා මෙසේ. ඉශාලිනී දැරිය ගිනි තබාගත් බවට CCTV දර්ශන නැහැ. රිෂාඩ්ගේ නිවසේ කැමරා 10න් 2ක් අක්‍රියයි. සුභාෂිනී සේනානායක මේ වාර්තාව ගෙනෙන්නේ. ගින්න නිවා ඇත්තේ අසල්වැසියන් දැරිය දිවගොස් පොකුණකට පැනලා මියගිය ඉශාලිනී දැරිය ගිනි තබාගත් බවට හෝ ගින්න නිවූ බවට කිසිදු දර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සවිකර ඇති CCTV කැමරාවල සටහන්ව නැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ කියලායි තමයි මෙහි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. දැන් මේ තත්වය මෙසේ වාර්තා කරද්දී පසුගිය කාලේ පුරාම ඔබට කිව්ව ආකාරයෙන් පසුගිය කාලේ පුරා විවිධ පාර්ශව විවිධ මාධ්‍ය විවිධ තැන්වල මේ පිළිබඳ විවිධ ආකාරයෙන් වාර්තා කරන්නට යෙදුණා. ඔය අතර ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ හරහා වාද විවාද ඇති වෙනවා. තවත් බොහෝ පිරිස මේ පිළිබඳව කතා කරනවා. ඒ අපේ ලයිව් එකේ අපගේ ප්‍රධාන පුවත් විකාශය තුල ඉදිරිපත් කළා. අප සූදානම් මේ කාරණාව හරහා මොනවද කියවුනේ? ඒ වෙතයි අවධානය. ශරත් විදේශකර ගරු ඇමතුමාත් ඉන්න වෙලාවදී මම කියනවා මේ සිද්ධිය ගැන ඉන්ඩිපෙන්ඩන්ට් පරීක්ෂණයක් කරලා එත්ත තත්ත්වය රටට එලි කරන්න තරාතරම නොබලා මේකට කවුරුහරි සම්බන්ධ වෙලා තියෙනවා නම් උපරිම දඩුවම ලබා දෙන්න කියලා මම කරුණාවෙන් මේ සභාව ඉල්ලීමක් කරනවා. එහෙම විනාශයක් වෙලා තියෙනවා නම් ඔබතුමා කියන්න දෙයක් නැහැ. වැරදිකාරයෝ අත්අඩංගුවට ගත්තාම ගත්තේ නැත්තම් කියන ආණ්ඩුව එක රටක් එක නීතියක් නෙමෙයි කියලා ගත්තාම කියන දේශපාලන බලය ගැනීම කියලා. කිරියල්ල මතුමා කරන්නේත් ඒකයි. ප්‍රේමදාස මහත්තයා එළිය එකක් කියනවා ඇතුළේ ඉන්න තව එකක් කියනවා. නීතිය අකුරට ක්‍රියාත්මක වන අහිංසක දරුවෙක්ට මේ දෙලා තියෙන්නේ. ඒ නිසා කාට වුණත් නීතිය ක්‍රියාත්මක යුතුයි. විපක්ෂ නායකවරයා පුළුවන් නම් අපි කියනවා අභියෝග කරනවා. එළිය ගිහිල්ලා කියනවා රිෂාඩ් බදුදින් අපේ පක්ෂ නායකයෙක් නෙමෙයි. අපේ සන්නානේ පුද්ගලයෙක් නෙමෙයි කියලා. පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට එක් කියන්න. එහෙම කියන්නේ නැහැ. හැබැයි එළියට ගිහිල්ලා කියනවා නෑ රිෂාඩ් අපේ කෙනෙක් නෙමෙයි කියලා කියනවා. හැබැයි කිරියල්ල දාලා ඉවරලා කියනවා නෑ මේ රිෂාඩ් බදුදින් නෙමෙයි පෙනී ඉන්න කියලා. මම සහෝදරයා ඔයාගේ තාත්තා ඉන්නකොට පාර්ලිමේන්තුවේ හිටියේ කෙනෙක්. ඔබතුමාට මම කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ නායකයා නෙමෙයි. මම මගේ පක්ෂයේ නායකයා. මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. එතකොට සමගි ජන බලවේගයේ වේවා TNA වේවා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ වේවා මන්ත්‍රීවරයෙකුට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මගේ වගකීම තමයි මේ මන්ත්‍රීවරයා වෙනුවෙන් කතා කිව්වේ. නායකයාට කොන්ද බන්නන එළිය ගිහිලා කියන රිෂාඩ් බදුද්දෙන් කිසි දෙයක් කරන්න නැහැ කියලා. ඇතුළේ ඇවිල්ලා කියන මම සංවිධායකව පෙනී හිටිනවා කියලා. තමුන්නාසක ක්‍රමය ගැන අපි අලුතෙන් තමුන්නාසක ප්‍රතිපත්ති එකක් එළියේ ඇතුළේ තවත් එකක්.
දැන් මේ සියලු කරුණා හමුවේ ගම්‍ය වන්නේ කුමක්ද? මේශාලිනී දැරිය කඳුකරේ ඩයගම ප්‍රදේශයේ සිට ඒ දුප්පත් අම්මට තාත්තට විය පැහැදම් කරගන්නට මුදල් නැතිකම නිසා එක් පුද්ගලයෙකුගෙන් ලබාගත් ණයකට හිලව් විදිහට තමයි මේ වයස අවුරුදු 16ට අඩු වියේ කියන්නේ අවුරුදු 15 පමණ වයස් සීමාවේ සිටි දැරීවිය කොළඹ ප්‍රදේශයට ඒ තැරැව් කරුණු එසේනම් මේ පුද්ගලයා රැගෙන ඉන්නේ ඒ ණයක් ගෙවන්න. ඒ ණයක් ගෙවන ක්‍රමවේදය අවසානයේ පැමිණෙන්නේ කොළඹ බෞද්ධාලෝක මාවතේ රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසට. ඒ නිවසේදී තමයි මේ දැරිය පිළිසීමේ යන්නේ. ඒ ගැන පරීක්ෂණ කරනවා. එය කෙසේ සිදු වුණාද කියන කාරණාව වෙනත් කතාවක්. නමුත් මෙහි දුක්ඛිත තත්වය තමයි මේ දැරිය ණයක් ගෙවන්නට තමයි ඇවිල්ලා තියෙන්නේ. කෙනෙක් ජීවත් වනවා කියන්නේම ණයක් ගෙවීම තමයි. මොකද ඒ තරම් දුක්ඛම් කටුළු ජීවිතයට පැමිණෙනවා. ඒක අතකින් ණයක් කියලා හිතන්නට පුළුවන්. නමුත් බලන්න මේ තත්වය මොනතරම් දුක්ඛිත තත්වයක් බවට පත් වෙනවද? එහෙමනම් දරුවන් පිළිබඳව සොයා බැලීමට මව්පියන් වැඩහිටියන් සමාජයේ සේම රටත් ඒ වගේම ඒ පිළිබඳ බලධාරීනුත් කටයුතු කළ යුතුයි කියන කාරණාව ඉස්මතු වෙමින් පවතිනවා. දැන් මේ තත්ත්වය පිළිබඳව ඊයේ දවසේදී අවධානය යොමු කරුණා. විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ඒ ආයතන සමගින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. මේ පිළිබඳව ඊයේ දවසේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙන්න මේ බව දිනමින වාර්තා කරනවා අද. පෙර පාසල් දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් යොමු කළ යුතුයි ළමා සංවර්ධනය ගැන අන්තර්ජාතික ක්‍රමවේද සොයන්න කියලා ජනාධිපතිවරයා මෙහිදී ඒ අදාළ බලධාරීන්ට අවධානය යොමු කරනවා. ඒ බවයි අද දිනමින වාර්තා කරන්නේ. මෙන්න ඒ තත්වය විශේෂයෙන්ම මෙහිදී දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාම නිලධාරී මට්ටමින් ශක්තිමත් කරන්න කියලත් ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. මෙය මම හිතා ඉතාමත්ම කාලීන කාරණාවක් අවශ්‍යතාවයක් මතුවෙද්දී එතුමා ඒ බව අවධානය යොමු කරන්නේ. අපි සූදානම් ඉක්මනින්ම වෙලාව බලලා නැවතත් අපේ කතා බහට එන්නට. Maggi Papare Spicy Chicken රස කික් වෙන අලුත් වෙනස. ඊ දවසේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී තමයි මේ විශේෂ හමුව පැවැත්වුණේ. ඒ කාලීන අවශ්‍යතාවයක් බවට පත්වුණු මොහොතක තමයි එතුමා ඒ සාකච්ඡාව සිදු කරන්නේ සහ ඒ අවධාරණය කිරීම සිදු කරන්නේ. අපි සූදානම් මේ තත්වයත් මේ විශේෂ හමුවත් අප ඊයේ රාත්‍රී ලයිව් එට් 8 ප්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කළා. අප ඒ වෙතත් දැන් අවධානය යොමු කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේකී ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවකට එක්වුණා. එහිදී ජනාධිපතිතුමා දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව අවධාරණය කළා. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට පෙන්වා දුන්නා. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බවත් යම් නිවෙසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙල ඇගීමට ලක් කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා ගෙන ඇති පර්යේෂණ අධ්‍යයනය කර නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවද පෙන්වා දුන්නා. අනිවාර්ය කර ඇති පෙර පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත් ළමුන් පාසල් නොයවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීම් බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. මද්‍රව්‍යන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදාගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹවීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා. සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ පිළිසීමට ලක්වීමේ ගේ දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වේ නගා සිටුවීමටත් සහෝදරයන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදා කරලීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඒ අගතියටපත් ශාලිනී දැරියගේ පවුලට කරන්ට හදන ඒ සත්කාරයන් පිළිබඳව අප ඉතාමත්ම සතුට වෙනවා. ඒ අප කීවේ යුතුයි මිනිස්සත්කම සහිත මිනිසුන් ලෙසින් මම හිතන්නේ මේ රටේ සුවහසක් මිනිසුන් ඊට අනුකූලතාවය දක්වනවා ඇති. ඒ හරහා ඔවුන්ට යම් කිසි ආකාරයෙන් හෝ ජීවිතයට සහනයක් ලැබෙනවා නම් ඒ ඉතාමත්ම වටිනවා. දිනමින ගෙනෙන තවත් පුවතකට අයින් පසු අවධානය යොමු කරන්නේ කාබනික පොහොර භාවිතයට ජනපතිගත තීන්දුවේ වෙනසක් නැහැ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා කළ ප්‍රකාශය අද දිනමින වාර්තා කරනවා.
එතුමා එහිදී මතු කරන කාරණාව නයිට්‍රජන් පොස්පරස් ඒ වගේම පොටෑසියම් ආනයනයට අවසර ලබා දුන්නායි කියන කාරණාවත් එහිදී සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් තමයි මේ කාබනික පොහොර භාවිතයට ගත් තීන්දුව වෙනසක් නැති බව සඳහන් කරන්නේ. අප දැක්කා විශේෂයෙන්ම Live at 8 ඇතුළු සෑම ප්‍රවෘත්ති මාධ්‍යයක්ම මේ සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඉඩ ලබා දුන්නා. මේ තත්ත්වය පිළිබඳව එහිදී කිසිදු වෙනසක් මේ කාබනික පොහොර භාවිතයේ කිසිදු වෙනසක් වන්නේ නැති බව තමයි ලලිත් වීරතුංග ජනාධිපති උපදේශකවරයා නැවත සඳහන් කරන්නේ. අපි ඊළඟට යන්නේ දිවයිනට. මේ සියලුම ප්‍රවෘත්ති කාරණා දේශපාලනික කාරණා සියල්ලක්ම හමාර කොට අප යනවා තවත් විශේෂ කෙනෙක්ව බලන්නට. මේ සද්ධාන්තයා පිළිබඳ නෑසූ කෙනෙක් නැහැයි කියලා අප විශ්වාස කරනවා. ඔබ දන්නවා කන්ද උඩර රාජධානියේ මහා මංගල්‍යය බවට පත්වන්නේ ඇසළ පෙරහැර මංගල්‍යය. මෙවරත් ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. ඊට ජනතා සහභාගීත්වයක් සිදු කරනවද නැද්ද කියන කාරණාව ඉදිරියේදී අපට කියන්න පුළුවන් කමක් ලැබේවි. මෙහිදී මේ පෙරහැර කරඬුව වඩම්මන වසර ගණනාවක සිට ඒ සඳහා ඉතාමත්ම පේවි කැපවි කටයුතු කරන කෙනෙක් තමයි මේ නැදුන්ගමුවේ හස්තිරාජයා. වසර ගණනාවක් එක දිගට මේ දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සත්කාරයේ අතරතුර පෙරහැර කරඬුව වැඩමවීමට මේ නැදුන්ගමුවේ රාජා කටයුතු කළා. මේ නැදුන්ගමු රාජා මේ පෙරහැරට යන ගමන් දවස් ගාණක් තිස්සේ හිමින් මේ යන නැදුන්ගමුවේ රාජාගේ මේ ඡායාරූපයේ ජගත් කනහැර ආරච්චි දිවෙන්ට ලබා ගන්නවා. නැදුන්ගමුවේ රාජා යනු උතුම් දළදා කරඬුව වඩමවා ලන්නට තරම් භාග්‍යයක් වාසනාවත් ලත් ඇත් රජකි. වයස අවුරුදු 65 ඉක්මවා සිටියද රාජා මෙවරත් දළදා පෙරහැරට තම දායකත්වය ලබා දීමේ අරමුණින් මේ වන විටත් පාගමනින් සෙන්කඩගල දළදා මාලිගාව බලා ගමන් කරමින් සිටී. ඒ තම සමවයසේ ඇත්ගොව්වා වන කළු අයියා සමගය. මේ කළු අයියාත් පිටිපස්සෙන් ඉන්න රතු පැහැති ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ ඒ කළු අයියා. ඒත් එකම වෙනදා දින 5කින් ගම්පහ නැදුන්ගමුවේ සිට මහනුවරට ළඟාවන රාජාට සිය හාම්පුතා වන නැදුන්ගමුවේ වෙදරාල්හාමි විසින් මෙවර දින 10ක් ලබා දී ඇත්තේ පෙරදා තරම් රාජාටත් කළු අයියාටත් වාරු නැති නිසාය. මෙවර තම සුපුරුදු ගමන් මඟ වෙනස් කර අතුරු මාර්ග ඔස්සේ වරකාපොළ ඒ එක මාර්ගයට පිවිසුණු රාජා දිවයින කැමරාවේ සටහන් වුණු ආකාරය තමයි මේ ඔබ දකින්නේ. මේ ඊටමත් විශේෂ ඡායාරූපයක් සහ විශේෂ කාරණාවක් විශේෂ කතාවක් නිසා අප එසේ උපුටා ගත්තා. බලන්න අප මීට පෙර මෙය විවිධ ආකාරයෙන් වාර්තා කරලා තිබෙනවා. මේ දින 5කින් නුවරට ළඟා වෙන නැදුන්ගමුවේ රාජා. නමුත් වයෝවෘද්ධ වීම වයසට යෑම ඔබටත් මටත් මුළු ලෝක ධාතුවේ සියලුම සත්වයන්ටත් අදාළ සනාතන ධර්මතාවයක්. ඒ අනුව දින 5කින් ගිය ඒ මග අද දින 10කින් ගෙවන්නට රාජාට සිදු වෙලා. මෙන්න මෙය අප හිතාගත්තොත් අපේ ජීවිතේට අපට එහෙම දුවන්න බෑ හැමදාමත්. ඒ නිසා අප දැන් යන තැනකට වැඩ කරන්න ඕන. අපේ ආච්චිලා සීලා කියලා දෙන්නේ නිකන් නොවේ. අපි යනවා තවත් පුවතකට ඒ මව්බිම ඇතුළු පිටු වාර්තාවකින්. වෙළඳසැල් පරීක්ෂාවකට ගිය අවස්ථාවේ කෝට්ටේ නගරාධිපතිට සහ පුතාට පොල්ලු වලින් පහර දීලා සැකකාර දෙදෙනෙක් රිමාන්ඩ් කුමුදු උපුල්ශාන්තයි වාර්තාව ගෙනෙන්නේ. මෙහි CCTV කැමරා දර්ශන කීපයක්ද සමගිනුයි මේ පුවත වාර්තා කරන්නේ. ඔබට පේනවා මේ පහර දෙන ආකාරය. පිටකොට්ටේ ප්‍රදේශයේ වෙළඳසැල් පරීක්ෂාවකට ගොස් සිටි කෝට්ටේ නගරාධිපති IV ප්‍රේමරාල් මහතාට සහ ඔහුගේ පුතාට පොළු වලින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් ලොරි රථ රියදුරෙකු සහ බේකරි සේවකයෙකු මේ මාස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තිබෙනවා. ඒ බව තමයි අද මව්බිම් පුවත්පත එසේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම අප යනවා දැන් කෙලින්ම දේශපාලන පිටියෙන් සහ මෙරට පිටියෙන් ක්‍රීඩා පිටුවට අපි බලමු එහි තිබෙන තොරතුරක් පිළිබඳවයි මේ වාර්තා කරන. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ දවසේදී මැති සභාවේ තුල කළ ප්‍රකාශයක් අද ලංකාදීපයේ ක්‍රීඩා පිටුව වාර්තා කරනවා වැඩි ඉඩක් වෙන් කරමින්. මෙන්න අපේ ඇතැම් අය යන්නේ විනෝද සවාරියක්. මලල්ල ක්‍රීඩිකාව ගියේ සපත්තු ගෙදර තියලා ක්‍රීඩා අමාත්‍යවරයා කියූ ප්‍රකාශය අද වාර්තා කරනවා ලංකාදීපය.
ඔලිම්පික් උළෙලට කියා රටින් පිට වී යන නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශීය තරඟාවලි සඳහා සහභාගී වන්නේ විනෝද සවාරියක් යන ලෙසින් බවත් ඔවුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය හෝ දැක්විය නොහැකි ඒ නිසා බවත් ක්‍රීඩා අමාත්‍යවරයා නම රාජපක්ෂ මහත්මයා පවසනවා. මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාව නිමාලි ලියනාරච්චි ටෝකියෝ නුවර බලා ගියේ ඇයගේ ඇන සපත්තු දෙක ගෙදර තියා බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනවා. බලන්න මේ කාරණාව. ලෝකයේ මෞලි මංගල්‍ය ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය බවට පත්වන්නේ ඔලිම්පික්. ඒ සඳහා යම් කිසි ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් මේ කිසියම් රටකින් සහභාගී වෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ හොඳම දක්ෂතාවය පෙන්눔 කරමින් තමයි එතෙන්ට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුණම් යන්න බෑ. එහෙම යද්දී පෙරපුහුණු වීම, ධාරිතාවේ හැකියාව, ශක්තිය සියල්ලක් සමගින් තමන් සන්නද්ධ වී තමයි යා යුත්තේ. හැබැයි ඉතින් සපත්තු දෙක ගෙදර තියලා යනත් ක්‍රීඩිකාවන් ඉන්නවා කියලා අමාත්‍යවරයා හෙළි කරනවා. පුදුමාකාර රටක්, පුදුමාකාර ක්‍රීඩාවක්. මේ තත්ත්වය ඊ දවසේ අප ලයිව් එට් ප්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කළා. මේ තුමා කරන ප්‍රකාශය තුමා ඊටම අවධාරණය කර සිටිනවා මේක වෙනස් වෙන්නට ඕන කියලා. ඒ වෙතයි දැන් අවධානය යොමු කරන්නේ. මේ දවස්වල සමාජ කතිකාවත් වෙනවා ගෞරව ඇමතුමනි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අපේ ගියපු ක්‍රීඩකයන්ගේ ඇඳුම පිළිබඳව අඩුම තරමේ අපේ දජයේ තියෙන නිල ඇඳුමක් ලබා දෙන්න ඔලිම්පික් කමිටුව ඒ තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි කියන කාරණාව ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් වඩා වැදගත්. ගරු කතානායකතුමනි, ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් සඳහා සාධනීය මට්ටම ඉක්මෝ ක්‍රීඩකයන්ට අපි ලක්ෂ 30ක මුදලක් ලබා දුන්නා. ඒ වගේම තමයි වයිල්ඩ් කාඩ් එකෙන් තේරිච්ච අය ලක්ෂ 20ක මුදලක් ලබා දුන්නා. ඊටත් අමතරව මේ ක්‍රීඩකයාව පුහුණු කරපු ක්‍රීඩකයාට ලක්ෂ 10ක මුදලක් අපි ලබා දුන්නා. ඒ වගේම ඔලිම්පික් තරඟාවලියට සම්බන්ධ වෙන ක්‍රීඩකයන්ට අපි බිස්නස් ක්ලාස් එකේ තමයි ජාත්‍යන්තර මට්ටමට අපි සැලකුවේ. ඊටත් අමතරව මේ හැම ක්‍රීඩකයෙක්ටම සහ පුහුණුකරුවෙක්ටම පර් ඩියම් එකක් ගෙවුවා. නැත්නම් දවසකට $40ක මුදලක් ගෙවුවා ඔලිම්පික් සංචිතයේ සම්බන්ධ වෙලා ඉන්න කාල සීමාව තුල. හැබැයි ක්‍රීඩකයාගේ නිල ඇඳුම පිළිබඳව ඔලිම්පික් කමිටුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි ඔවුන්ගෙන් වාර්තාවක් ඉල්ලලා තිනවා අයියේම උනේ කියන කාරණේ. එහිදී සමහරු කියනවා සමහර ක්‍රීඩකයන් මේ වෙලාවේ තමන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඕනේ කියන ඉල්ලීම කරා කියන කාරණේ දෙක ක්‍රීඩකයාගේ තත්වයක් ප්‍රශ්නයක්. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳව මම වාර්තාවක් ඉල්ලලා තිනවා. ඒක වෙන්න දෙන්න බෑ. ඒකේ ප්‍රධානම හේතුව තමයි කරු කතානායකතුමනි අපේ රටේ ක්‍රීඩකයාගේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් නැහැ. ජනවාරි මාසේ පාර්ලිමේන්තුවට කියන පනතේ ඒ ක්‍රීඩකයාගේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකත් අපි නියමානුකූල කරලා පාර්ලිමේන්තු පනතක් විතර සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සෑම කාරණයක් තුලම කිසිම සංගමයකට කඹා දින්න බෑ. තමන්ගේ බලය පෙන්වන්න ක්‍රීඩකයා අතකොළුවක් කරගන්න බැරි වෙන ආකාරයට ක්‍රීඩකයාට ගෞරවයක් වෙන විදිහට කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ තමයි ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත පනත. එය හරහා ක්‍රීඩාවේ සදාචාරය මතුවේවි කියලා අප විශ්වාස කරනවා. දැන් අප සූදානම් කෙටි විරාමයක් සඳහා නැවතත් ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නට. අපි කාටුන් පටන් ගන්න හදන්නේ සිකුරාදා කාටුන් වලින් මුලින්ම අපි අද ගෙනෙන්නේ අංජන ඉන්ද්‍රජිත්ගේ ප්‍රධාන කාටුනය දින මිනිට ඇඳෙන. මේ බලන්නකෝ කෙනෙක් ගිහිල්ලා තියෙනවා මේ තැනකට ඈතින් පේනවා නිකන් දියවලක් වගේ එකක්. බලපුවම මේ සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා කියන ප්‍රකාශයකුත් උඩ තියෙනවා. ජනබලයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන දිනය වැඩි ඈතක නැහැ කියලා. එතුමාට ඒ දියවල පේද්දි පිටිපස්සින් අංජන කියනවා නෑ නෑ සර් ඒ මිරිඟුව කියලා. ඒ මිරිඟුව තමයි බැලිනම් අර දියවලක් වගේ දැකලා තියෙන්නේ. අර පුවතත් එක්කත් ඒ කතාව ගැලපෙනවා කියලා තමයි අංජන කියන්නේ. ඒත් එක්කම අපි යනවා දැන් දාස ලංකාදීපිට අඳින ප්‍රධාන කාටුනේ බලන්න. අතන මිරිඟුව මෙතන වෙන එකක්. මේ බලන්නකෝ. මේ සැලුන් දොර හයි කරනවා දෝ ගලවනවා දෝ කියලා මට තේරෙන්නේ නැහැ. මේ වඩු බාසුන් නැහැ නිකන් බැලු බැලමට රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ. එජාපේ කියන දොර ළඟ මේ සැලුන් දොර හයි කරනවා දෝ ගලවනවා දෝ නිසා අපිට එතුමා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වගේම සජබ කියලා දැක්වෙන බෝඩ් එකකුත් තියෙනවා. මං හිතන්නේ ඒ නිසා එතුමා සැලුන් දොර ගලවනවා කියලා නිකන් අපිට කියන්න පුළුවන්. මොකද යන්න ඕන අය ඔක්කොම ගිහිල්ලා තියෙන නිසාද මන් දන්නේ නැහැ. කොහොම නමුත් ඒ දාස අදින කාටුනෙන් කියවෙන්නේ ඒ අපේ වඩුරාලහමිගේ කතා පුවතයි. අපි ඒත් එක්කම දැන් යන්නේ MD වීරරත්නගේ කාටුනේ බලන්න. හාමිනෙත් එක්ක MD වීරරත්න කතා බහක. හාමිනේ කියනවා මෙහෙම. ගුරුවැටු ප්‍රශ්නේ විසඳන්න සිටියත් ලැබුණේ බංකොලොත් ආණ්ඩුවක් කියලා අකිල විරාජ් කියනවා. ඒක අහන් ඉන්න මහත්තයන් කියනවා දැන් තියෙන්නේ බංකොලොත් නැති ආණ්ඩුවක්ද කියලා ප්‍රශ්නයක් අහනවා තමන්ගේ හාමිනේගෙන්. ඒත් එක්කම බෙම්පියා කාටුනයත් අපි බලලා ඉමු. අද බෙම්පියට හම්බෙලා තියෙන්නේ කවුද? බැලූ බැල්මට ඉතින් මේ ස්වරූපයෙන් අපිට හිතෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කියලා. එතුමා කියනවා මෙහෙම
මාස 3කදී රුපියල් කෝටි ලක්ෂයක මුදල් අච්චු ගහලා කියලා. ඒතර බෙම්පියා කියපි ෂා දැන් ඉතින් අපේ රට ගොඩාක් පෝසත්නේ. ඉන්නට අත තියන් ඉන්න අනුර කුමාර සානක මහත්තයා හිතෙනවා දන්න තරම තමයි ඔය කියලා. ඒත් එකම බලන්නේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ. පොලිස් රාලහාමිලා දෙන්නෙක් ගිහිලා ජයසිංහ ගෙදරට. ජයසිංහ දොර අරිනවා. දොර අරින ගමන් ටිකක් කේන්තියෙන් අර පොලිස් රාලහාමි මහත්තයෙක් අහනවා මේ ගේ ඇතුලේ කට්ටියක් මිනි මරා ගන්නවා කියලා අපිට කෝල් එකක් ආවා. කෝ දැන් උන් කියලා. එතකොට ජයසිංහ කියනවා hina වෙලා එහෙම දෙයක් නම් වුණා තමයි සර්. ඒත් අපි නෙවෙයි මිනි මරා ගත්තේ. අර ටීවී එකේ දේශපාලන සංවාදයකට ආපු බඩු කෑලි 4. එයාලා තමයි මිනි මරාගෙන තියෙන්නේ. අපි අතරංගුට අර වැඩක් නැහැ. එහෙම තමයි කියන්නේ. ඒත් එකම අපි බලන්නේ ජනරාණි කාටුනේ. අද මේ කෙනෙක් පත්තරේ බලන් ඉන්නවා රාණි එතෙන්ට එනවා. අර පත්තරේ බලන කෙනා මෙහෙම කියනවා. චීනය වගේ Facebook නැති කරන්න ඕන කියලා නිමල් සිරිපාල කියනවා. ඒක අපි රාණි කියපි මෙහෙම. ඔක්කොම චීනය වගේ කරන්න ගියොත් ලොක්කො ටික අමාරුව වැටෙනවා. පත්තරේ බලන් ඉන්න කෙනාට ප්‍රහෙලිකාවක්. එයා අහනවා "ඒයි රාණි?" එතකොට රාණි කියනවා "දූෂණ වංචාවලට එල්ලලා මරනවා. මොකද චීනය එහෙමයි. එහෙමත් කරනවා චීනය වගේ කළොත් එහෙම." එතකොට මොකද වෙන්නේ? පත්තරේ බලන කෙනාට කියන්න දෙයක් නැතුව යනවා. ඊළඟට අපි බලන්නේ සුවාරිස් ගොයියාගේ කාටුනය. මෙන්න බලන්න දෙන්නේ නිදා හිටින ස්වරූපය. අනේ අහිංසක සුවාරිස් ගොයියා ඇඳ යටට වෙලා ඔහේ නිදාගෙන ඉන්නවා. අඩුම තරමින් පැදුරු කඩමල්ලක්වත් නැහැ. හැබැයි බලන්නකො ඇඳ උඩ ඉන්න හාදයා. හොඳ මහත් දෙහත් ශරීරයක් තියෙන රුපියල් 7 පොට්ටනි බැඳගෙන බොහොම සතුටෙන් ඉන්න මගෝඩිස් කෙනෙක් තමයි ඇඳ උඩ ඉන්නේ. හැබැයි සුවාරිස්ලට වෙලා තියෙන්නේ ඇඳ යට ඉන්න කියලා එහෙම අද දාස කියන්නේ. ඔය අතර අපි බලනවා සුජීවගේ විගඩම් පැදිපෙළ. කෙනෙක් එනවා ඒ එද්දි බැලුමේ හුලං යනවා පුෂ් කියලා. මෙන්න පැදිපෙළ. බලන්න කවුද කාටද මේ පිම්බුවමුත් ඇතුළේ ඉන්නා උන් හිච්චි ලැබුණානේ බාණ්ඩාගාරෙකි හිස් වෙච්චි තෙල් මිලද කර වූරච්චි ඉන්නට සිදු වුණා මට නොමැතිව නිච්චි කියලා තමයි කියන්නේ. ඒ කවුද අවිල්ලා තියන්නේ? කාගේද බැලුමේ හුලං ගිහිල්ලා තියෙන්නේ කියලා බැලුමටම පේනවා. ඔය අතර අපි උදේ විමලසිරිගේ ප්‍රධාන කාටුනේයි දැන් බලන්නේ. දැන් රටේ වාහන හරි ගණන් ඕන කෙනෙක් අහලා බලන්න වාහන හරි ගණන්. ඔය අතර ගණන් ගිහිල්ලා තියෙන තවත් අපූර්ව වාහනයක් තමයි මේ. මොකක්ද? ඉදිරියේදී ලක්ෂ 2ක් පමණ නැත්නම් ලක්ෂ 2ක පමණ මුදලකට ගත හැකි එකම රථය. විල්බැරෝ. ඒක තමයි උදේ විමලසිරි කියන්නේ. ඔය අතර අපි බලන්නේ ආත අපේ පැදිපෙළ. බලමු අද මොකක්ද මුණුපුරා කියලා තියෙන්නේ. කොවිඩ් ලෙඩ්ඩු පිරීලා රෝහල් ඇතුලේ ඉඩ නැති නිසා සමහරු ගෙවල් වල දොස්තරලටත් කෙරුමට දේ නැති හින්දා ආත අපේ කීවා හොඳ කතාවක්. එක පැත්තකින් බැලුවම ඔක්සිජන් හිඟයි හැදුනොත් ලෙඩේ දරුමල්ලොත් අමාරුවේ. හැසිරී පරිස්සම් ලෙස හා වගකීමෙන් කොවිඩ් වලින් වැළකීමයි කළ යුත්තේ. මේ තමයි ආත අපේ මුණුබුරා කියූ කවිපෙළ. ඔය අතර අපි බලන්නේ එම්.ඩී. වීරරත්නගේ ප්‍රධාන කාටුනේ මව්බිම් පුවත්පතේ. සාමාන්‍ය ජනතාවට යන්න තියෙන්නේ අනේ ඉතින් රෝහලට. අද යන්නට වෙලා නෑ රෝහලට. මොකද කොවිඩ් මාරයා මේ රෝහල උස්සන් ගිහිල්ලා මේ උස්සන් යනවා කොවිඩ් රෝහල. ඉතින් කොහෙද සාමාන්‍ය ජනතාවට යන්න තියෙන්නේ? ඒකයි අද එම්.ඩී. වීරරත්න කියන්නේ මේ රෝහල තුලටත් කොවිඩ් මාරයා ඇවිල්ලා කියන එකයි මින් කියවෙන්නේ. ඒත් එකම අපි බලන්න දැන් සූදානම් වන්නේ තිස්ස හේවාවිස්සගේ hina වැස්ස කාටුනය. මේ බලන්න එක පෙළට පිරිසක් රෝහලේ ඉන්නවා ඔක්සිජන් නැතුව සමහරව ඉන්නවා. පොලිටික්කෝ පුනපුනා පවසන ලංකාවේ අධිවේගී සංවර්ධනය කියලා කියනවා මේ රෝහලක් ඇතුළක දර්ශනයකුයි hina වැස්ස ලියවෙන්නේ. ඔය අතර අවන්ත ආටිකල අදින ප්‍රධාන කාටුනයත් අද පත්තරෙන් බලනවා. මේ බලන්නකෝ කෙනෙක් එල්ලා ඉන්නවා මේ ගහගෙන යන දල ධාරාව තුල සිරින්ජරයක නැගිලා තමයි අද අවන්තට ජීවිතේ ගැට ගහ ගන්නට වෙලා තියෙන්නේ කියලා තමයි ඉන් කියවෙන්නේ. ඒ සමගින්ම තුම්මන්සල පැදිපෙළයි අපි දැන් බලන්නේ ලංකාදීපේ. ඉන්දියාව වෙනසුව මහ දරුණු කැත ඩෙල්ටා රකුසු ඇවිදී රට 4 අත කොයි මොහොතක හෝ
ඌ ඔබ ළඟම ඇත රැකවරණය සුවසේ දරන මත කියලා තමයි අද තුම්මන්සල පැදිපෙළ හමාර කරන්නේ. ඒත් එක්කම අපි බලනවා කියලා වැඩක් නෑ කාටූනය දිනමින පුවත්පතේ. අංජනත් එක්ක මගොඩිස් කතාවක්. මගොඩිස් කියනවා මෙහෙම. ගුරුවැටු ප්‍රශ්න විසඳන්න හිටියත් ලැබුණේ බංකොලොත් ආණ්ඩුවක් නිසා කරන්න බැරි වුණා කියලා විරාජ් කියනවා. එතකොට කියනවා අංජන ඒ ආණ්ඩුවේ හැමෝම කියන්නේ ඕකනේ. නටන්න තිබුණා ඒත් පොළොව ඇදයි කියලා. ඒත් එකම බලනවා ඩොක් කාටුනයත්. මේ බලන්න ඩොක්ස්ලා දෙන්න කතාවක් එක්කෙනෙක් වර්ජන කියලා බෝඩ් ලෑල්ලක් අරගෙන. එක්කෙනෙක් කියනවා ඒ බෝඩ් ලෑල්ල අරන් ඉන්න කෙනා ඔන්න ගුරු විරෝධය 44ක් අත්අඩංගුවට අරගෙන. අනික් ඩොක් කියනවා ගෙවල් වල ෂවර් තියෙද්දිත් ආණ්ඩුව ඇදගෙන නාන්නමයි ෆුල් ට්‍රයි කියලා තමයි එතනින් කියන්නේ. ඔය අතර අනේද කියන්නේ පැදිපෙළත් අපි දැන් බලනවා. යති පෙළ පාලි ගුරු දෙවිවරු එකම ගොඩේ මහදුරු වරුත් බැස දඟලති එහිම මඩේ නිවැරදි නොවනමුත් රජයත් කරන වැඩේ රටටම බෙදා දුන් බව නම් පෙනුනි ලෙඩේ. ඒ තමයි අනේද කියන්නේ පැදිපෙළ. ඒ සමගින්ම අවසාන වශයෙන් අද තෝරගන්නේ ඇත්ත නැත්ත පැදිපෙළ. තේරුම දෙමළ අරුතක් දී නොසිතුනියා ඉසාලිනී ලිව්වා දැයි සැකය තියා ඉංග්‍රීසි වැකිය ඇත බිත්තියේ තැනකලියා ඈ ඒ අතර ඇගේ අවසන් ගමන ගියා. අයියා කියයි නංගිට ඉංග්‍රීසි බැරිය කොහොමද ඒ වැකිය ලිව්වේ මේ දැරිය විමසා බැලුවහොත් කාගෙද ලිවිසැරිය පැහැදිලි වේවි නෙසකව සිදු වුණු හරිය පැහැදිලි වේවි නිසකව සිදු වුණු හරිය. රටේ මුලි මුදන් නායක එහෙම තමයි ඇත්ත නැත්ත පැදිපෙළ ලියන්නේ. ඒ හරිය අපට හෙටදා හෙළිදරව් වේද? ඒ තමයි ජනතාවගේ බලාපොරොත්තුව. බලමු එය කොහොම වේද කියලා. ඒ ගැන හිතන්නට ඉඩ හසර වෙන් කරමින් හිතවතුනි අප අදට සමුගන්නවා. සූදානම් විරාමයකට යන්නට. විරාමයෙන් අනතුරුව අප ලෝක සිතීමෙන් ඔබ මුණ ගැහෙනවා.